හරි අපි එතකොට ගිය සතියේ මේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එක නැත්නම් සමර්පණයක තියෙන මූලිකාංග ගොඩාක් ගැන කතා බහ කරා. රයිට් මම මෙතෙන් අද පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. බලමු පොතේ තියෙන දේවල් ටික ඔක්කොම වගේ ඔයගලන්ට කතා බහ වෙලා තියෙනවද කියලා. අපි ඉන්ටර්ෆේස් එක ගැන ඉගෙන ගත්තා. අපි පාවිච්චි කරේ PowerPoint Microsoft සමාගමෙන් අපිට දීලා තියෙන software එක ගැන. රයිට් ඒකට අදාළව ribbons තියෙනවා කියලා මම කතා බහ වුණා. ඒ වගේම එයාව view කරගන්න පුළුවන් modes normal view එක තියෙනවා. slide sorter view එක ගැන මම හිතන්නේ මම ඔයගලන්ට කිව්වේ මේ presentation එකේ දේවල් ටිකක් හැදුවයින් පස්සේ මේ views ටික මම පෙන්නන්න කියලා අද අපි ඔය ගැන කතා බහ කරමු. එතකොට මේ views ටික මොන වගේද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා බහ කරා මෙතන තියෙන LibreOffice Impress කියන එකේ අපි ඒක ගැන concentrate කරන්න නැතුව යමු ළමයි මොකද ඔය දෙකෙන් එකයි අපි කතා බහ කරන්න ඕනේ. ඊළඟට ඒකේ තියෙන menus ටික සහ commands ටික ගැන අපි කතා කරා. ඒ වයින් අපිට කරන්න පුළුවන් දේවල් කොහොමද slide එකක් අරගන්නේ කොහොමද slide එකක තියෙන සැකැස්ම නැත්නම් එයාගේ layout එක කොහොමද අපි වෙනස් කරගන්නේ මොනවාද ඒ ගැන තියෙන slide එකක් අරගත්තම slide එකකට තියෙන විවිධ layouts මොනවාද කියන එක ගැන අපි කතා බහ කරා. ඊළඟට මම කිව්වා slide එකක් උඩ type කරනවා නම් අපිට තියෙන component එක නැත්නම් type කරන්න අපිට හම්බෙන්නේ text box එකක්. text boxes වලින් තමයි type කරනවා කියන වැඩේ manage කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි presentation එකක තියෙන slide එකකට අදාළව ඒකේ තියෙන backgrounds අපිට change කරන්න පුළුවන්. අපි කැමති වර්ණයක් දාගන්න පුළුවන්. අපි කැමති පින්තූරයක් දාගන්න පුළුවන්. ඒ වගේම PowerPoint presentation එක ඇතුලේ තියෙන අපිට අදාළව තියෙන කියන්නේ presentation software එකෙන් අපිට සපයලා තියෙන design එකක් අපිට add කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි slide එකකට objects දානවා නම් අපිට shapes දාන්න පුළුවන්. ඊළඟට clip arts කියන එක ගැන අපි කතා කරගෙන යමු. මොකද clip art කියන එක ඇත්තටම පරණ versions වල ඔයගලන්ට තිබ්බ facility එකක්. මේකේ clip art කියන එකක් නැහැ. 2019 version එකේ නම් 3D models කියලා අලුතෙන් models වගේක් ඇවිත් තිබුණා. මම ඔයගලන්ට ඒක පෙන්නුවා කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. ඊළඟට පින්තූරයක් දාගන්න පුළුවන්. table එකක් insert කරගන්න පුළුවන්. ඒවත් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපි කතා බහ කරා. ඊළඟට slide එකක් උඩ තියෙන object එකක් අපි animate කරගන්නේ කොහොමද කියන එක කතා බහ කරා. right මේ slide transition කියන එක ගැන මට කතා බහ කරන්න ඕනේ නෑ ඔයගොල්ලොත් එක්ක. මම ඒක පෙන්නන්නම් කොහොමද ඒ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. animation එකක් දාගන්න විදිය ගැන අපි කතා කරා නේද? animation වර්ග තුනකින් අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා අපි කතා කරා. slide එකට අදාළ object එක එන ආකාරය animate කරන්න පුළුවන්. slide එක උඩ object එක ක්‍රියාත්මක වෙන ආකාරය animate කරන්න පුළුවන්. සහ slide එකෙන් object එක යන ආකාරය animate කරන්න පුළුවන්. right ඒවා අපි කියවර animation apply කරන menu එකේ කොළ පාටින් පේන්න තියෙන්නේ කොහොමද slide එකට enter වෙන විදිහ manage කරන්නේ කොහොමද කියන එක. නැත්නම් entering animations ටික ඊළඟට slide එක උඩ සිද්ධ වෙන්න පුළුවන් changes ටික පෙන්වන්න emphasize animations තියෙනවා. නැත්නම් emphasize කරන්න පුළුවන් ආකාර තියෙනවා. සහ slide එකෙන් exit වෙන ආකාර රතු පාටින් පෙන්වලා තියෙනවා. right ඒ වගේම animation එකක් අපිට control කරගන්න මම කිව්වා අපිට click කරාම start වෙන විදිහට නැත්නම් කලින් animation එක ඉවර වෙනකොට automatically start වෙන විදිහට ඊළඟට animation එක තියෙන duration එක change කරගන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට animation එකට delay එකක්. කියන්නේ යමක් සිද්ධ වෙන්න animation එක පටන් ගන්න යම් ප්‍රමාදයකින් animation එක පටන් ගන්න අවශ්‍ය නම් ඒක කොහොමද කරන්න කියලාත් අපි කතා බහ කරා. ඊළඟට sound එකක් කියන්නේ audio clip එකක් සහ video clip එකක් ඇතුළත් කරගන්න විදිහ ගැන කතා කරා. එතකොට audio clip එක video clip එක අපි ඇතුළත් කරාම video clip එකේ size එක හදා ගන්න පුළුවන් controllers එනවා. එතකොට ඒකට දාලා අපිට වීඩියෝ එක මොන විදිහටද ප්ලේ වෙන්නේ කියන එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.
ඔඩියෝ එකක් දැම්මම ඔඩියෝ එක අපිට අවශ්‍ය ස්ලයිඩ් එකේ විතරක් ප්ලේ වෙන විදිහට යම් කිසි ස්ලයිඩ් එකක ඉඳලා ඉස්සරහට දිගටම ප්ලේ වෙන විදිහ සහ මුල ඉඳලම ප්ලේ වෙන විදිහ කොහොමද කරන්න කියලා අපි කතා බහ කරා. right අද අපි කතා කරනවා මේ ප්‍රසන්ටේෂන් එකක් print කරගන්න එකට අදාළව අපිට කරන්න තියෙන්නේ මොනවාද? ඒ වගේම තමයි slide transition එක ගැන අපිට කතා බහ කරන්න ඕනේ නැහැ. ඒ ටික ගැන කතා කරමු. මේ වගේ පොඩි දේවල් ටිකක් විතරයි අපිට අද කතා බහ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට database පාඩම් පැත්තට යන්න පුළුවන්. right මම PowerPoint open කරගන්නම්. මම අද slide anime කියන්නේ slide transition කියන එක පෙන්න ගන්න. ඔයගලන්ට මම දැනටමත් හදලා තියෙන presentation එකක් පාවිච්චි කරන්නම්. එතකොට lazy ඒ වැඩේ මට පෙන්නන්න ඔයගලන්ට. right එතකොට මේ තියෙන මම 12 වසරට අදාළව ඩිසයින් කරපු එකක් 12 වසර පාඩමක් කරගෙන යන ආකාරය අරකට ඩිසයින් එකක්. එතකොට මෙතන ඔයගලන්ට පේනවා ඇති ස්ලයිඩ් මම එකතු කරලා තියෙනවා 45ක්. right ඔය ස්ලයිඩ් 45 ඔයගලන්ට පේනවා ඇති මේ සමහර ස්ලයිඩ්ස් ගාවින් එයාගේ වම් අත පැත්තේ පොඩි තරු සලකුණක් තියෙනවා. පේනවද? මේ 11 වෙනි එක්කෙනාගේ නෑ 12 වෙනි එක්කෙනාගේ තියෙනවා. ඒ තරු සලකුණක් තියෙනවා කියලා කියන්නේ ඇනිමේෂන් එකක් ඇප්ලයි කරලා තියෙනවා කියන එක. ඒතර ඇනිමේෂන්ස් තියෙන ස්ලයිඩ්ස් අපිට ටක් ගාලා අඳුන ගන්න පුළුවන්. එතකොට ඇනිමේෂන් එකක් කියලා කියන්නේ මොකද්ද? අපි කිව්වා ස්ලයිඩ් එකක් උඩ තියෙන ඔබ්ජෙක්ට් එකක් ඇනිමේට් වෙන්නේ කොහොමද කියලා කීම තමයි ඇනිමේෂන් එක කියලා කියන්නේ. අද අපි බලමු කොහොමද ස්ලයිඩ් එක ට්‍රාන්සිට් වෙන කියන්නේ එක ස්ලයිඩ් එකකින් තව ස්ලයිඩ් එකකට මාරු වීම කියන එක අපි හදාගන්න කියලා. right දැන් මේ ස්ලයිඩ් එකේ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එක ගැන කියන්න කලින් මේ මෙතන views ටික ගැන මම චුට්ටක් කතා කරන්නම්. මේ මුලින් අපිට පේන්න තියෙන්නේ normal view එක. right normal view එකේදී අපි edit කරන ස්ලයිඩ් එක තියෙනවා. ඒ වගේම අපි අපේ presentation එකේ හදාගෙන යන අනිත් ස්ලයිඩ්ස් ටික මේ වම් අත පැත්තේ පැනල් එකේ අපිට පේන්න තියෙනවා. අපිට පුළුවන් ස්ලයිඩ් එක change කර අපිට අවශ්‍ය දේවල් ටික කරගන්න. ඒ වගේම මේ notes area එක අවශ්‍ය නම් notes area එකට connect වෙන්න පුළුවන්. notes කියන කෙනා ක්ලික් කරාම අපිට අවශ්‍ය විදිහට notes type කරන මේ වැඩේ කරගන්න පුළුවන්. ඕකට අපි කියනවා normal view එක කියලා. ඊළඟට මේ slide sorter view එක කියන එක මේ කොටු 4ක් තියෙන view එක. මම ඒක පොඩ්ඩක් magnify එක දාලා පෙන්නන්නම්. මෙයා normal view එක. මෙයා slide sorter view එක. right ඒතර slide sorter view එක ක්ලික් කරාම ඔයගලන්ට slides ටික මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ මෙහිම ඔයගලන්ට බලා ගන්න එනකොට හරි lazy මේ animation එකක් arrange කරගන්න. නැත්නම් presentation එකක් arrange කරගන්න. right මේකේ තියෙන මේ zoom control එකෙන් මම පොඩ්ඩක් zoom out කරගත්තාම මට පුළුවන් පහසුවෙන් මගේ slides ටික manage කරගන්න. ඒතර මට අවශ්‍ය නම් මේගොල්ලෝ ඉන්න පිළිවෙලක් change කරගන්න පුළුවන්. right ඒ විදිහට කොහොමද මගේ මේ presentation එකේ slides ටික arrange වෙන්නේ කියන එක manage කරගන්න පුළුවන් මේ slide sorter කියන view එකෙන්. ඊළඟ මොඩ් එක reading view එක. reading view එක දැම්මම ඔයගලන්ට පේනවා අර presentation එකක් play වෙන විදිහම තමයි. පොඩි වෙනස්කමක් තියෙන එක full screen ගිහිල්ලා නැහැ. මේ උඩින් window එකයි පහළ මේ page එකෙන් page එක පෙරලන්න පුළුවන් වෙන විදිහට හැදිලා තියෙනවා. එතකොට මට ඔය එකින් එකට එයාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. right ඔකට අපි කියනවා reading view එක කියලා. එතකොට අවසානයේ තියෙන්නේ presentation view එක. presentation view එක පාවිච්චි කරාම නැත්නම් slide show එක කියලා අපි ඒකට කියනවා. අපිට පුළුවන් F5 කියන key එක ඔබලා slide show එක මුලින් ඉඳලා ආරම්භ කරන්න. එතනදී අපිට පළවෙනි slide එකේ ඉඳලා යන්න තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේ කරන්නේ mouse එකෙන් click කරන එක.
ක්ලික් කරනකොට තමයි ඒක ස්ලයිඩ් එකකින් ඉඳලා තව ස්ලයිඩ් එකකට පයින්නේ. එතකොට එක ස්ලයිඩ් එකකින් ඉඳලා තව ස්ලයිඩ් එකකට පයින්නකොට මේකේ විශේෂත්වයක් නැහැ. ඉන්න එක්කෙනා එකපාරට නැති වෙනවා අලුත් එක්කෙනෙක් එනවා. right? මට අවශ්‍ය නම් පුළුවන් මේ තියෙන මේ ස්ලයිඩ් එකකින් එක ස්ලයිඩ් එකකට මාරු වෙන ක්‍රමවේදය පොඩි ට්‍රාන්සිෂන් එකක් එක්ක කියන්නේ එකපාරට මාරු වෙන්නේ නැතුව නිකන් පොතක පිටුවක් පෙරලෙනවා වගේ. right? නැත්නම් එක පින්තූරයක් බොඳ වෙලා ඊළඟ පින්තූරේ එන විදිහට. අන්න එහෙම අපිට මැනේජ් කරගන්න. right? ඒක කරන්න මට යන්න තියෙන තැන තමයි මෙන්න මේ transition කියන ටැබ් එක. transition ටැබ් එකට ගියාම ඔයගලන්ට මේ වගේ transitions ගොඩක් බලා ගන්න පුළුවන්. right? ඒවා විවිධාකාරයට කැටගරි කරලා තියෙනවා. transition set එක. ඒතර මේවා ඇත්තටම එක ස්ලයිඩ් එකකින් තව ස්ලයිඩ් එකකට මාරු වීම. අපි transition කියන වචනේ සිංහල තේරුම ගත්තොත් වෙන්නේ මාරුව කියන එක. transition කියලා කියන්නේ එක ස්ලයිඩ් එකකින් නම් තව ස්ලයිඩ් එකකට මාරු වෙනකොට අපිට ඇප්ලයි කරන්න පුළුවන් ඇනිමේෂන් එකක්. මේක සම්පූර්ණ ස්ලයිඩ් එකටම ඇප්ලයි වෙනවා. right? එක කොටසකට විතරක් නෙවෙයි. දැන් අපි ඇනිමේෂන් කරනකොට අපි තෝරාගත් කොටසකටනේ අපි පාවිච්චි කරන්නේ. මෙතන transition එක මුළු එක ස්ලයිඩ් එකකින් අනිත් ස්ලයිඩ් එකටම යන විදිහට මුළු transition එක සම්පූර්ණ ස්ලයිඩ් එකටම ඇප්ලයි වෙලා තමයි සිද්ධ වෙන්නේ. right? මම දැන් මේ පළවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා පළවෙනි ස්ලයිඩ් එකේ මම අරගත්තොත් මෙන්න මේ wipe කියන transition mode එක wipe. right? එතකොට ඔයගලන්ට පේනවා පොඩි preview එකක් පෙන්වනවා. right? ඒ වගේම තමයි දැන් මෙයාට තරු සලකුණක් වැටෙනවා පේනවද? ඒ තරු සලකුණක්කින් ඉන්ඩිකේට් කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න වෙන වෙනම ඉන්ඩිකේට් කරන්නේ නැහැ. ඔක පෙන්වන්නේ transition එකකුයි animation එකකුයි කියන එක. ඒ වගේම මේ transition එක මට ඇප්ලයි කරාම මෙන්න මෙතන තියෙන මේ buttons කීපය පාවිච්චි කරලා මේ පහළම තියෙන කෙනාගෙන් මට පුළුවන් මේ transition එක හැම ස්ලයිඩ් එකකටම ඇප්ලයි කරන්න. right? මම ඔක ඇප්ලයි tool කරාම මේ හැමෝටම තරුව ගානේ වැටෙනවා. ඊළඟට මට transition duration එක වෙනස් කරන්න පුළුවන්. මේ එකකින් තව එකකට මාරු වෙන්න කොච්චර වෙලාවක් ගත යුතුද කියලා. සාමාන්‍ය වශයෙන් මේකේ තියෙන තප්පරය. ඒ වගේම තමයි මට පුළුවන් මේ transition එක අදාළව, ඒ කියන්නේ මා ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට යනකොට මාරු වෙනකොට ඊට අදාළ වෙන සවුන්ඩ් එකක් ලබා දෙන්න. ඒත් ඒක අර අපි ගිය සතියේ කතා කරා වගේ විශේෂයෙන් ඇවිල්ලා මේ අපේ ස්ලයිඩ් එකකට සවුන්ඩ් එකක් දානවා වගේ ඉන්සර්ට් ගිහිලා සවුන්ඩ් ක්ලිප් එකකින් දෙන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේක නිකන් මෙතන සෙටින් එකක් චේන්ජ් කරන්න තියෙන්නේ. එතකොට ඒක චේන්ජ් කරාම මම මේ applause කියන එක දුන්නොත් අප්පුඩි ගහන සද්දයක් ඇහෙනවා. right? ඔය කියන දේවල් වලින් මට පුළුවන් ඔය කියන කතා බහ වෙනස් කරගන්න. right? දැන් මම මෙයාව share කරොත් මෙයාගේ presentation එක දැම්මොත් ඔයගලන්ට පේනවා ඇති පළවෙනි එක්කෙනා ඔන්න ඔය විදිහට තමයි settle වෙන්නේ. right? එතකොට ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එක යනකොට ඔයගලන්ට පේනවා දැන් පොඩි අර transition එකක්. නිකන් ස්ලයිඩ් එකේ තියෙන දේවල් එකක් මැකිලා එකක් එන විදිහට වගේ සිද්ධ වෙනවා. right? අපිට ඔය transition එක විවිධ විදිහට දෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන මේ random bars කියලා එකක්. right? මම apply to all දීලා play කරොත් ඔන්න ඔය විදිහට. right? ඔය වගේ මෙතන ගොඩක් animations තියෙනවා. මම නිතරම පාවිච්චි කරන එක තමයි මෙන්න මේ cube කියන එක. right? ඒක එකකින් එකකට නිකන් හැරිලා එනවා වගේ එකක් තියෙන්නේ. මෙතනදී transition එක ඔය විදිහට. right? ඒතර ඔන්න ඕකට අපි කියනවා slide transition වීම කියලා. හරි. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. right.
හරි ඊළඟට තියෙන්නේ අපිට මේකේ අන්තිම දේවල් ටික ගැන කතා බහ කරන්න කොහොමද print out එකක් ගන්නෙ print කරනවා නම් මේවා කොහොමද print කරගන්න තියෙන්නේ සුදු දේවල් ටිකක් තියෙන්නේ print කරන දේවල් වලට යනවා නම් ඕගොල්ලන්ට යන්න ඕනේ මල්ලින්දු කනිල්ල අහලා තියෙනවා ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යනකොට සවුන්ඩ් එක දාන්න පුළුවන්ද කියලා අපි මුලින් මේ සවුන්ඩ් එක ඇප්ලයි කරලා මෙයාට apply to all දුන්නොත් ගොඩක් වෙලාවට ඒ වැඩේ සිද්ධ වෙන්න පුළුවන් මලින්දු අහලා තියෙනවා මලින්දු ඔයා අහලා තියෙන්නේ 3D paint app එකේ 3D option එකක් copy paste කරනකොට නේද නෑ මං හිතන්නේ නෑ මලින්දු 3D option එක ගන්න පුළුවන් ඇති කියලා මොකද 3D paint එකේ යන්නේ අපි අඳින දෙයක් නේ ඒක ගොඩාක් වෙලාවට මට ඕන පොඩ්ඩක් check කරලා බලන්න පුළුවන් 3D paint වලට ගිහිල්ලා paint එකේ අපි object එකක් ඇන්දොත් අපි predefine object එකක් ගමුකෝ දැනට right right මෙයාව අපි save කරොත් right බලමු මෙයාව කොතනින්ද save කරන්නේ menu එකේ save තියෙනවා choose file format අපි 3D model එකක් විදිහටම save කරමුකෝ නේද මම desktop එකේ save කරනවා දැන් මේක ළමයි මගේ presentation එකට ගන්නවා right oh 3D options ටික එනවා animation වලට එනවා 3D model එක කරකව ගන්න පුළුවන් වෙන විදිහට එනවා ඒ ටික එනවා පුතේ හැබැයි ඒක අපි 3D model එකක් විදිහටම save කරන්න ඕන right ඔය විදිහට manage කරන්න පුළුවන් අපිට හැබැයි අපි 3D model එකක් කියන file format එකෙන්ම save කරන්න ඕන right page එකෙන් page එකට sound එක එන එක ගැන අපි චුට්ටක් බලමු transition වලට ගිහිල්ලා මම apply to all බැලුවා අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා තප්පරයක් ඉන්න ළමයි මගේ ස්පීකර් එකට කනෙක්ට් වෙලා අවුලමයි එතකොට සද්දේ නේද අපිට ඔඩියෝ ෆයිල් එක පුළුවන් ඔඩියෝ එකේ විදිහට එකින් එකට යන විදිහටම මැනේජ් කරන්න. ඒ කියන්නේ එකක හදලා ඒක හැම එකකටම ඇප්ලයි වෙන විදිහට.
එකින් එකට හදන්න අවශ්‍ය නම් ඉතින් එකින් එකට ගිහිල්ලා මෙතනින් සවුන්ඩ් එක විවිධාකාරයෙන් අපිට පාවිච්චි කරන්න වෙනවා. හරි එතකොට අපිට ස්ලයිඩ් ෂෝ එකක් print කරගන්න ඕන. අපිට පුළුවන් ෆයිල් වලට ගිහිල්ලා print කියන option එක දෙන්න. right print කියන option එක දුන්නාම ඔයාගේ මේ මොහොතේ කම්පියුටර් එකට install කරලා තියෙන printer එකට අදාළව ඒගොල්ලෝ settings ටික capture කර ගන්නවා. එතකොට එතනදී print කරන්න ගියාම අපිට පුළුවන් slides ඔක්කොම print වෙන්න දෙන්න. ඊළඟට ඒ print වෙන slides මොන ආකාරයකටද print වෙන්න ඕන? full page slide එකක් විදිහටද? එහෙමත් නැත්නම් මොන විදිහටද මේක නම් තියෙන printing option එකක් එක පැත්තක print කරනද දෙපැත්තෙන් print කරන්නද කියන එක. මට මෙතනින් පුළුවන් full page ද නැත්නම් අදාළ print එකයි notes තියෙනවා නම් මේකයට අපි ලියපු notes ටික print වෙන විදිහට right ඊට පස්සේ අපිට පුළුවන් outline එක print කරන්න. outline එකේදී ඇත්තටම අදාළ වෙන්නේ අපි පාවිච්චි කරලා තියෙන කරුණු ටික ඒකවල print වෙන විදිහට හදන්න. right ඊළඟට අපිට handouts විදිහට හදන්න පුළුවන් එක slide එකක් එකකට slides දෙකක් එකකට slides තුනකුයි note-in ලියා ගන්න පුළුවන් වෙන විදිහට ඔය විදිහට අපිට පුළුවන් විවිධ විදිහට handout එක print කරගන්න. right ඊළඟට මෙතනින් පුළුවන් තීරණය කරන්න portrait orientation ද landscape orientation ද මේක print වෙන්නේ කියන එක. ඔය විදිහට අපිට පුළුවන් print වෙන එකට අදාළව තියෙන commands ටික දෙන්න. නෙජාන් 3D model එකක් ගන්නෙ ඒක මේ 2019 version එකේ ඉඳලා විතරයි මට මතක විදිහට එන්නේ. insert ගිහිල්ලාම තමයි පුතේ insert ගිහිල්ලා 3D models ගන්න තියෙන්නේ. right එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි ළමයි අපිට PowerPoint presentation එකක් සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් PowerPoint පාවිච්චි කරලා දැන් ඔය 12 වසර අයියලාට ඉගෙන ගන්න තමයි අයියලාට ඉගෙන ගන්න තමයි උතන lesson එකක් හදලා තියෙන්නේ. ඕගලන්ට පින්තූර හැමත් හොඳට ඉන්වෝල්ව් කරගෙන හදන්න පුළුවන් lesson එකක් තමයි operating system කියලා කියන්නේ. right operating system වල ඕගොල්ලෝ තෝරගත්ත යම් කොටසක් නැත්නම් ඔයා කැමති මාතෘකාවක් යටතේ right presentation එකක් හදන්න හදලා මගේ email එකට send කරන්න අපි බලමු එතකොට කවුද ඒක ලස්සනට හදලා එවන්නේ කියන එක. ඔබද ඒ email එකේ starlab.lk එක නේද? ඔව් starlab.lk එක. මම ඒක එවන්නම් මේ email එකේ දාන්න මම තායිසරයක්. group එකට දාන්න WhatsApp group එකට දාන්න. එතකොට කැමති මාතෘකාවක් යටතේ හදන්න තර අපි presentation එක හදනකොට maintain කරන්න ඕනේ කියලා කතා බහ වෙච්ච කරුණු හොඳට maintain කරගන්න. right colors පාවිච්චි වෙන එක backgrounds පාවිච්චි වෙන එක font එකේ size එක right ඊළඟට අකුරු ප්‍රමාණය පේලි ප්‍රමාණය images ඊළඟට වෙන objects පාවිච්චි කරනකොට ඒක අපි පාවිච්චි කරන්න පුළුවන් විදිහ right දැන් ඔය A level කරන අයියලක්කට තියෙන operating system කියලාම lesson එකක් පොඩ්ඩක් පෙන්නනම් එතන මේ operating system lesson එකට මම එකක් ළඟදී හැදුවා. කලින්දු කැමති මාතෘකාවක් යටතේ හදන්න පුළුවන්. මම ඔයගලන්ට operating system කියන එක ඔයගලන්ගේ පොතෙන් අරගන්න කියලා කිව්වේ. ඒකේ කරුණු තියෙනවා ඔයගලන්ට. එතකොට නැවත හොයන්න අවශ්‍ය නැහැ. ඒ කරුණු පාවිච්චි කරලා settle කරගන්න. ඔව් WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකට add වෙලා නැති කට්ටිය මෙන්න මේ number එකට මට WhatsApp message එකක් දාන්න. right ඔන්න ඔය number එකට WhatsApp message එකක් දාන්න. grade 10 single medium WhatsApp group එකට add කරගන්න කියලා. එතකොට මම link එක එවන්නම්.
right hari එතකොට මාව පොඩ්ඩක් කට්ටුනා මේ මොක මොන ප්‍රසන්ටේෂන් එකක්ද හදලා එවන්න ඕනද? කැමැති මාතෘකාවක් යටතේ හදලා එවන්න පුළුවන්. ඕගලන්ට අවශ්‍ය නම් ඔපරේටින් සිස්ටම් ලෙසන් එක ඕගලන්ගේ 5 වෙනි පාඩම සම්බන්ධයෙන් ප්‍රසන්ටේෂන් එකක් හදලා ගන්නත් පුළුවන්. ඒකේ 5 වෙනි පාඩමේ තෝරාගත් කැලලා සාමාන්‍යයෙන් ස්ලයිඩ් 10ක විතරක් හදන්න තමයි උපරිම 10ට වඩා යන ඒවා හදන්න එපා. right එතකොට මේ තියෙන්නේ මේකයි තව එකක් තිබුණා මේකට වඩා අපක් තිබුණා. මේක මංගේ සතියේ අපි එතන කියන්නේ අපි ওই පාඩමේ කතා බහ කරනවා මේ process management කියලා එකක්. right ඒ process එක කොහොමද manage වෙන්නේ කියලා මේක ඔයගලන්ට බැලුවට තේරෙන්නේ නැති වෙයි. right මම මේක මේ සිද්ධ වෙන ආකාරය පෙන්වන්න තමයි මේ වගේ එකක් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ presentations අපිට يعني අපි හිතුවොත් කොහොමද වෙන්නේ කියලා අපිට හදන්න පුළුවන්. right ඒතර ඔය විදිහට අපිට ඕවා manage කරන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ ඔතනදී මම අර කලින් කිව්වා වගේ අවශ්‍ය වෙන්නේ ඕගලන්ගේ creativity කියන එක. right creativity තියෙනවා නම් පාට පුළුවන් ඒ වැඩේ හරියට කරගන්න. right operating system presentation සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවාද දැනගන්න. ඒක ගැන අපිට දැනගන්න නැත්නම් අපිට යන්න පුළුවන් ඊළඟට DBMS කියන පාඩමට නැත්නම් දත්ත සමුදාය කියන පාඩම පැත්තට යන්න පුළුවන්. සර් ඔබතේ සර් මේ ප්‍රසන්ටේෂන් එකක් යටට නෝට් එකක් දැම්මට පස්සේ ඒක දාලා සර් අපි මේ Zoom එකෙන් ස්ක්‍රීන් ෂෙයා කරොත් ඒ නෝට් එකක් වෙන්නවද බලන කෙනාට? නෑ දැන් ඔයාට මම ස්ක්‍රීන් එකෙන් මගේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරොත් ප්‍රසන්ටේෂන් මෝඩ් එකේ එමෙතු එඩිටින් මෝඩ් එකේ තියෙනකොට නෝට් එක පේනවා. ප්‍රසන්ටේෂන් මෝඩ් එකේදී ෂෙයා කරොත් ප්‍රසන්ට් කරන කියන්නේ එතකොට දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා මතක තියාගන්න. කියන්නේ ප්‍රසන්ටේෂන් මෝඩ් එක දැම්මම Zoom වගේ software එකක් පාවිච්චි කරලා මට පෙන්වන දේම තමයි ඕගලන්ට පෙන්වන්නේ. right හැබැයි අපි ප්‍රොජෙක්ට් එකකට ප්‍රසන්ට් කරනකොට කියන්නේ ප්‍රොජෙක්ට් එකක් through connect වෙනකොට අපේ ප්‍රසන්ටේෂන් එක run කරනකොට අපිට තියෙනවා අර ප්‍රසන්ටේෂන් මෝඩ් එක කියලා එකක්. right ඒ ප්‍රසන්ටේෂන් මෝඩ් එකේදී ප්‍රසන්ට් කරන කෙනාගේ ඩිවයිස් එකට ස්ක්‍රීන් එක නෙවෙයි ප්‍රසන්ට් කරන කෙනාගේ ඩිවයිස් එකේ එක පැත්තකින් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එක අනිත් පැත්තෙන් නෝට්ස් ලියලා තියෙනවා නම් ඒ නෝට්ස් ටික පේන්න තියෙනවා. කියන්නේ මගේ ලැප් එකෙන් නම් මම ප්‍රසන්ට් කරන්නේ. මම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මේ වෙබ් එකේ ඇති එතනින් පෙන්නන්නම්. මේ තියෙන්නේ දැන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ප්‍රසන්ටර්ගේ පැත්තට එන්නේ. right එතකොට
මෙතන මේ ටික තමයි මේ ලොකු කොටස තමයි ස්ක්‍රීන් එකේ ඔඩියන්ස් එකට පේන්නේ. මේ සම්පූර්ණ ස්ක්‍රීන් එක කියලා කියන්නේ මගේ දැන් මම ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් මට පේනවා මේ ස්ක්‍රීන් එක. බලාගෙන ඉන්න ඔඩියන්ස් එකට මට පේනවා සම්පූර්ණ ස්ක්‍රීන් එක. බලාගෙන ඉන්න ඔඩියන්ස් එකට පේන්නේ මේ කොටස විතරයි. පොඩි කොටස. ඔව්. ඒතර මට මෙන්න මෙතන මේ පහළ තියෙනවා මොනවා හරි නෝට්ස් ලියාගත්තේ නෝට්ස් ඒරියා එක. ඒතර මට මේක දිහා බලාගෙන පොයින්ට්ස් ටික දිහා බල කතා කරන්න පුළුවන්. බලන ඔඩියන්ස් එකට පේන්නේ මේ ලොකු ස්ලයිඩ් එක ඇතුලේ තියෙන ටික විතරයි. සර් zoom එකෙත් ඕකම කරන්න බැරිද? zoom එකේ මේක කරන්න බැරි වෙයි පුතේ. මොකද zoom එකේ කරන්නේ ස්ක්‍රීන් ෂෙයාර් ඉන්නේ. ඒ කියන්නේ මගේ ස්ක්‍රීන් එකේ තියෙන දේ ඕගලන්ට පෙන්වන එක. මම හොයලා බලලා නැහැ zoom එකේ PowerPoint presentation එක අප්ලෝඩ් කරලා PowerPoint විදිහට යන්න පුළුවන් කියලා. දැන් ඇයි සර් ඒක මේ වෙනම ඒකේ ස්ලයිඩ් එක විතර මේ වින්ඩෝ එක විතරක් තේරුවම ඒක විතරයි පෙන්වන්නේ. අනිත් ඒවා වෙන්නේ. එතකොට අනිත් ඒවා පෙන්වන්නේ නැහනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕගලන් දැන් මට ඕගලන්ට පේන නම් ඕගලන්ට පේන එක තියෙන්න ඕනේ. මට එකක් බලාගෙන ඕගලන්ට එකක් පෙන්වන්න හැකියාවක් නැහැ මට. zoom එකේ මම ස්ක්‍රීන් ෂෙයාරින් කරොත්. හැබැයි Microsoft 365 වල කියන්නේ අපි ඔය Teams පාවිච්චි කරනකොට Teams වලදී Microsoft වලින් දීලා තියෙනවා PowerPoint එක through පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මට ඔය වැඩේ කරන්න පුළුවන්. එතකොට මට PowerPoint presentation එකක් විදිහටම වැඩේ settle කරලා මට බලා ගන්න එක විදිහකුත් ඔයාට point කරන්න එක විදිහකුත් settle කරන්න පුළුවන්. right සමහර විට Zoom වලත් ඔය option එක ඇති. මම එහෙම ලොකුවට පාවිච්චි කරලා නැති නිසා හොයලා බලන්න ඕනේ දරුවනේ කොහොමද කියලා. මම මෙතන sharing screen එකේදී whiteboard sharing තියෙනවා. iPhone iPad කියලා තියෙනවා. advanced වලදී PowerPoint as virtual background කියලා තියෙනවා. සමහර විට තියෙන්න පුළුවන්. නමුත් මම එහෙම ලොකුවට හොයලා බලලා නැහැ. මම දැන්ට දන්න මොඩ් එකේ විදිහට තියෙන ස්ක්‍රීන් එක ෂෙයා වීම. right ඒතර මට පේන දේම ඔයගලන්ටත් පේනවා. right alright විසුර ඔය වගේ ඒ කියන්නේ එහෙම දේවල් කරන්න පුළුවන්. නිචාන් මම සිංහල ටයිප් කරන විදිය ඔයගලන්ට එක දවසක් කියලා දුන්නා නේද? සිංහල ටයිප් කරන අහලා තියෙනවා පැන්සල. පැන්සල පාවිච්චි කරලා නේද? නිචාන් මම ඒ වීඩියෝ එක පොඩ්ඩක් හරි මම වීඩියෝ එක බලලා එවන්නම් නිචාන්. ඒකෙන් පොඩ්ඩක් රිෆර් කරන්න. ඒක ඉන්පුට් ටූල් එකයි දුන්නේ. ඔව් Google input tool එකයි pencil එක ගැන මම කියලා දුන්නා නේද? මම ඒක එවන්නම් නිචාන් මේ group එකට දාන්න සිංහල typing. right හරි එහෙමනම් අපි database කියන පැත්තට එමුද? තව ප්‍රශ්න තියෙනවද? right හරි එතකොට මේක 9 වෙනි පාඩම අපේ අන්තිම ඒකකය database එකක් කියලා අපි කතා බහ කරන්නේ ළමයි මේ පාඩමේදී software එක විදිහට අපි කතා කරන්නේ MS Access කියන software එක. මේ MS Access කියලා කියන්නේ බොහොම advanced software එකක්. database පැත්තෙන් ගත්තම ගොඩාක් ලොකු database management system එකක්. අපි කියනවා දත්ත සමුදා කළමනාකරණ පද්ධතියක් කියලා. එතකොට ඒක අපි දැනට ඕගලන්ගේ level එකකින් පාවිච්චි කරන බොහොම සරලව database එකක් කියන්නේ මොකක්ද? ඒක අපි පාවිච්චි කරන්නේ ඇයි කියන එක විස්තර කරලා දෙන්න. එතනට එන්න කලින් ඔයගලන්ගේ පොතේ තියෙන විදිහට database එක කියන්නේ මොකක්ද කියන එක ගැන අපි පොඩි idea එකක් අරගන්න ඕනේ. right? එතකොට මේ database එකක් කියන එක නැත්නම් දත්ත සමුදායක් කියන concept එක එන්නේ ගොඩක් ඈත ඉඳලා. right? මොකද අපි ඕනම ආයතනයක ඕනම සංවිධානයක දත්ත හරි විදිහට මේන්ටේන් කරන තැනක් නම් ඒගොල්ලෝ ගාව නිරන්තරයෙන් පුරුද්දක් තියෙනවා ඒගොල්ලන්ගේ දත්ත යම් ආකාරයකට නැවත භාවිතා කරන්න පුළුවන් ආකාරයේ ඉක්මනට පරිශීලනය කරන්න පුළුවන් ආකාරයේ යම් විදිහකට දත්ත ගබඩා කරලා තියාගන්න. ඒ සඳහා සමහරලාට අපි ෆයිල් වර්ග පාවිච්චි කරනවා.
සමහරවිට පොත් පාවිච්චි කරනවා. සමහරවිට ඒ වෙනුවෙන්ම හැදිච්ච ඔය ලොග් පොත්, accounting පොත් වගේ දේවල් පාවිච්චි කරනවා. right? ඉතින් එහෙම දත්ත එක්රැස් කරගෙන ආපු ක්‍රමවේද පස්සේ කාලෙදි පරිගණකයේ දිනු වෙනවත් එක්කම ඉලෙක්ට්‍රොනික ආකාරයට ගබඩා කරලා තියාගන්න ඕනේ කියන තැනට එනකොට තමයි මේ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කියන concept එක උතන්ට එන්නේ. අර අපි පොත්වල ෆයිල් වල නැත්නම් අපි යම් කිසි ක්‍රමවේදයකට අපි අතින් ලියලා ගබඩා කරගන්න දත්ත සමුදායට අපි කියනවා අත්‍යුරු දත්ත සමුදායක්, manual database එකක් කියලා. ඒ data අපි පරිගණකයක නැත්නම් යම් කිසි device එකක ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් save කරගන්නවට අපි කියනවා electronic database එකක් කියලා. දැන් ඉලෙක්ට්‍රොනික් database කියන එක මේ database කියන වචනෙන්ම අපි නිර්වචනය කරගන්න නැතුව අපේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් අපි ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලදී databases පාවිච්චි කරනවා database කියන වචනේ ගැන කතා කරන්නේ නැතුව. right? මිනිඳු මම එදා විස්තර කරපු වීඩියෝ එක තියෙනවා මම ඒක group එකට දාන්නම්. ඒකෙන් බලන්න. right? එතකොට අපි දත්ත එකතු කරන ඕනම තැනක් යම් කිසි ක්‍රමවේදයකට දත්ත එකතු කරන ඕනම තැනක් අපිට දත්ත සමුදායක් කියලා අඳුන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ෆෝන් එකක contact list එක maintain කරනවා කියලා කියන්නේ එක්තරා ආකාරයක දත්ත සමුදායක්. ෆෝන් එකක contact list එක maintain කරන්න කලින් ඉස්සර නේද ඔයගලන්ගේ අම්මලා තාත්තලාගෙනුත් කලින් පරම්පරාව ඔයගලන්ගේ අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට ෆෝන් එකේම දේවල් ටික maintain කරනවා වෙන්න පුළුවන්. දැන් අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාව ගත්තොත් මගේ අම්මගේ තාත්තගේ පරම්පරාව ගත්තොත් ඒගොල්ලන්ගේ contact list එක maintain කරේ ටෙලිෆෝන් book එකක. right? පොතේ ලියාගෙන තමයි contact list එක ආකාරාදී පිළිවෙලට pages වෙන් කරලා තියෙන පොතක ලියාගෙන තමයි ඒගොල්ලෝ ටෙලිෆෝන් numbers ගබඩා කරගෙන තියාගත්තේ. එතකොට mobile devices ආවෙන් පස්සේ අපි හුරු වුණා ඒකේ අපේ දත්ත ටික ගබඩා කරලා තියාගන්න. එතකොට ඕවා ගබඩා කරලා තියාගැනීමේදී වාසි අවාසි කියන දෙකම තියෙනවා. සර් right? ඔබද? සර් ඒ කියන්නේ පොතේ සර් එහෙම කියලා ලියලා තිබ්බද? නෑ ඒක ඉංග්‍රීසි වලින් තිබුණේ. සිංහලෙන් තියෙන ඒවාත් තියෙනවා කියලා සිංහලෙන් තියෙන ඒවාත් තියෙනවා. ගොඩක් වෙලාට ඉංග්‍රීසි වලින් රෙෆරන්ස් එක තියෙන ABCD විතර. right? විතර අපි A අකුරෙන් පටන් ගන්න නම් ටික එකට විතර A අකුරට දාලා පිටු දෙක තුනක් තියෙනවා. B අකුරට දාලා පිටු දෙක තුනක් තියෙනවා. ඒ විදිහට තමයි උත්තර තියෙන්නේ. right? එතකොට මෙතන දීලා තියෙන උදාහරණෙත් ඔය දුරකථන නාමාවලියක් ගැන right? ඊළඟට මේ පහළම තියෙනවා එතන දත්ත සමුදායක අර්ථ දැක්වීම කරලා සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස අර්ථ දැක්වේ. තාම අපි මේ කතා කරන්නේ ඇත්තටම මේ දත්ත එකතුවක් ගැන විතරයි. right? ඉලෙක්ට්‍රොනික වේවා මැනුවල් වේවා දත්ත යම් ප්‍රමාණයක් එකතු කරලා තියාගෙන ඉන්න තැනක් දත්ත සමුදායක් කියලා අපි කතා බහ කරනවා. ඊළඟට ඔතන පහළ කතා කරලා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක තියෙන වාසි. ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක තියෙන වාසි. දැන් එතකොට අපිට කම්පෙයාර් කරගන්න තියෙන හොඳ සෝසස් දෙකක් තමයි අර දෙන්න නේද contact list එක ෆෝන් එකේ තියෙන contact list එකයි පොතක ලියලා තියෙන contact list එකයි. right? හිතන්නකෝ ෆෝන් එකේ contacts 1000ක් තියෙනවා කියලා. ඒ 1000ම පොතෙත් ලියලා තියෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් තොරතුරක් ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙන්නේ මොබයිල් ෆෝන් එකේ. නේද? අපිට ටක් ගාලා අදාළ කෙනාගේ නම ටයිප් කරාම ෆිල්ටර් වෙලා ටක් ගාලා contact එක අපි ගාවට එනවා. හැබැයි අපි පොතක හොයනවා නම් අපි ආකාරාදී පිළිවෙලට යාව පෙරලලා ඒ සමහරට එයා S අකුරෙන් පටන් ගන්න නමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර S අකුර දිගේ අපි හොයලා ඒ අදාළ contact එක හොයාගන්න ටික වෙලාවක් යනවා. ඊළඟට තමයි මේ බෑකප් අරගන්න තියෙන පහසුව. උපස්ථ පිටපතක් කියලා කියන්නේ බෑකප් කොපි එකක්. දැන් අපි contact list එක පොතක නම් ලියලා තියෙන ඒකේ බෑකප් කොපි එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ නේද? ෆොටෝකොපි කරලා නේද? ඒ වගේ දෙයකින් තමයි අපිට අරගන්න නැත්නම් නැවත අලුතෙන් ඒක පොතක ලියන්න ඕනේ. right? ඒකට වෙලාව යනවා. ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් නම් අපිට ටක් ගාලා බෑකප් කරගන්න පුළුවන්. ඊළඟට දත්ත තැන්පත් කිරීමට ඉතා අඩු ආචේනධාරිතාවක් වැය වීම. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අපි contact list එකට යන ඉඩ ප්‍රමාණය ගැන විතරක් හිතුවොත් මොබයිල් ෆෝන් එකක ඒක බොහෝම පුංචි ඉඩක්. හිතා ගන්නවත් බැරි පුංචි ඉඩක්. අපි අපේ ටෙලිෆෝන් contacts දීලා තියෙන ඩයරි එකට සාපේක්ෂව
ෆෝන් එකේ data තියෙන තැන හිතුවොත් නේද ටෙලිෆෝන් බුක් එක අපි හිතුවොත් අපේ එක්සර්සයිස් පොතක් තරමට ලොකුයි කියලා ඒ එක්සර්සයිස් පොතේ ලියලා තියෙන කන්ටැක්ට්ස් ඔක්කොම ටික අපේ ෆෝන් එක ඇතුළට දාගන්න ප්‍රමාණයක් විදිහට ගත්තොත් අපිට නිකන් සෙන්ටිමීටර එක සයිස් කොටුවක් දත්ත ප්‍රමාණයක් අපිට ඇති වෙන්න ඉඩ තියෙනවා right ඒක බොහොම පුංචි right ඔයගලන්ට පැහැදිලි චිත්‍රයක් අරගන්න පුළුවන් ඔයගොල්ලෝ e-books දැකලා තියෙනවනේ එතකොට e-book එකක e-books අපි කම්පියුටර් හાર્ඩ් එක ගත්තොත් අපිට e-books මිලියන ප්‍රමාණයක් කම්පියුටර් හાર્ඩ් එකේ තියාගන්න පුළුවන් එතකොට ඒ e-books මිලියන ප්‍රමාණයම අපි පොත් රාක් එක මේන්ටේන් කරන්න ගියොත් නේද අපිට සමහරලාට ගයක් පිරෙන්න තරම් අපිට පොත් ගබඩා කිරීමේ අවශ්‍යතාවය එන්න පුළුවන් ඒකට සාපේක්ෂව ගත්තම අඩු ආචයන ධාරිතාවක් තමයි වැය වෙන්නේ දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගෙන් සිදු කර ගැනීමේ හැකියාව මොකද අපිට අවශ්‍ය නම් නේද අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ S අකුරෙන් පටන් ගන්න කන්ටැක්ට්ස් ටික ටක් ගාලා සෝට් කරගන්න පුළුවන් රයිට් ඊට පස්සේ අපිට ඕන නම් අපි අද කතා කරපු කන්ටැක්ට්ස් ටික අපිට බොහොම ඉක්මනට බලන්න පුළුවන් ඒකේ රෙකෝඩ් එකක් තියෙනවා දැන් අපිට පොතට આવොත් කන්ටැක්ට්ස් ඉඳලා තියෙන පොතට આવොත් අපිට එහෙම නේද අපිට S අකුරෙන් පටන් ගන්න නම් ටික එක ළඟ අරගන්න පුළුවන් නමුත් අද ඩයල් කරේ කාටද ඊයේ කතා කරේ කාටද කොච්චර වෙලාවක් කතා කරලා තියෙනවද ඒ දේවල් අපිට ෆෝන් බුක් එක පාවිච්චි කරලා හොයාගැනීමේ හැකියාවක් වෙන්නේ නැහැ මැනුවල් ෆෝන් right එතකොට ඒක පැහැදිලිවම කාලය ඉතුරු කරනවා ඊළඟට දත්ත හවුලේ පාවිච්චි කරන්න පුළුවන්කම ඔතන දත්ත හවුලේ පාවිච්චි කරන්න පුළුවන් කියන එකට තියෙන හොඳ නිදසුනක් තමයි අපේ Android phone වලට අපි සාමාන්‍යයෙන් Google කියන්නේ contact save කරනකොට අපි සාමාන්‍යයෙන් save කරන්නේ Google contacts වල right so Google contacts වල save කරනවා කියන්නේ Android විතරක් නෙවෙයි iPhone එකක වුණත් අපිට පුළුවන් Google එකට contact save කරගන්න. ඒතර Google එකේ contact save කරනවා කියලා කියන්නේ ඇත්තටම අපි contact save කරලා තියෙන්නේ අපේ device එකෙත් නෙවෙයි cloud එකේ. ඒතර cloud එකේ save කරලා තිබ්බම මගේ email account එකෙන් මම log වෙන ඕනම device එකක මට මගේ contact list එක බලා ගන්න පුළුවන්. right දැන් මම මෙතන මගේ email account එක මෙතන මම log වෙලා තියෙනවා. මගේ email account එකට ගියායින් පස්සේ මට තියෙන contacts වලට මට ටක් ගාලා පිවිසෙන්න පුළුවන්. right මෙතන මගේ contact list. right එතකොට ඔය විදිහට මට ඕනම device එකකින් මගේ contacts connect කරගන්න පුළුවන් share කරගන්න පුළුවන්. හැබැයි phone book එකක ලියලා තියෙන දෙයක් ඒ විදිහට අපිට handle කරගන්න අමාරුයි. right ඊළඟට මේ මෙතන විශේෂ ලක්ෂණයක් කතා කරලා තියෙනවා මේ දත්තවල ස්වයායත්තතාවය කියලා. right මේ දත්තවල ස්වයායත්තතාවය කියලා කියන්නේ මේ දත්ත සමුදාය කියන එක database එක කියන එක අපිට ස්වාධීන දෙයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මං ගාව තියෙන database එක මට ඕනම application program එකක් එක්ක manage කරන්න පුළුවන්. දැන් ඕක ඔයගලන්ට experience තියෙනවනේ mobile phone එකේ ඔගොල්ලෝ chat services විදිහට නේද? WhatsApp, Viber, Telegram ඔය ඔක්කොම දාගෙන හිටියට ඒ හැම එකකටම contacts connect වෙන්නේ මොකෙන්ද? mobile phone එකේ තියෙන ඔයාගේ main contact list එක. නේද? WhatsApp install කරනකොට සහ ක්‍රියාත්මක කරනකොට අහනවා contact list එක access කරන්නද කියලා. ඒ කියන්නේ phone එකේ තියෙන contacts ටික එයා ගිහිල්ලා match කරගන්නවා. right එතකොට database එක කියන එක දැන් contact list එක කියන database එක හරිම ස්වාධීනයි ස්වායත්තයි. එයාට තව ගොඩක් applications එක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. right ඒක නිසා electronic database එකක අපිට දකින්න හම්බෙන ලක්ෂණ ටික තමයි ඔය තියෙන්නේ. හරි අපි ටක් ගාලා මේ ටික දාගමු නේද? වැඩි ගොඩක් ලියන්න යනම අපි අත්‍යවශ්‍යම දේවල් ටික සටහන් කරගමු. මාතෘකාව දාගන්න දත්ත සමුදාය 9 වෙනි ඒකකය. හරි ඒකට අදාළව අපි මෙන්න මේ ටික ලියාගමු.
මෙන්න මේ ටික මෙන්න මේ පේජ් ටික ලියා ගන්න. හරි ඉවරද ළමයි? පොඩ්ඩක් ඉන්න. සර්. ඉක්මන් කරමු. හරි ඉවරද ළමයි? තාම ලියන කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. ඉවරයි. පොඩ්ඩක් ඉන්න. ඉක්මන් කරමු.
හරිද ළමයි? හරි සර්. right. හරි. මෙන්න මෙතන තත්ත්ව සමුදාය අර්ථ දැක්වීම කියන මේ පේලි දෙක ලියා ගන්න ඕනේ. right. ඊළඟට මේ වාසි ටික ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි කියලා මේ මම හයිලයිට් කරන ටික විතරක් මේ මාතෘකා ටික විතරක් ලියා ගමු. පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. පැහැදිලි කිරීම අපි කතා බහ කරා. ඉක්මන් කරමු හැමෝම. සර් මුලින්ම දත්ත සමුදාය අර්ථ කිරීම දැක්වීමද? ඒක ලියලා ඊට පහලින් තමයි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේ වාසි ටික ලියන්නේ. හරි සර්. right. ඉස්සරහට යමු. සර් තාපරයක්කින් වරක් 3 ලියනවා සර්. හරි. මේක ලියා ගන්නකො.
සර් පොඩ්ඩක් පුට්ට කරන්න බැරිද? ඉන්න. ඇතිද? ඔය තියෙන සර් වාසි ටිකනේ. ඔව් වාසි වල තව ඔව් මේ තියෙන වාසි ටික. හරි සර් ඔහොම තියන්න සර්. ඉක්මන් කරලා. ඔබදේ සර් අපි මේ ක්ලවුඩ් එකේ සේව් කරන මොන හරි ඩේටා එකක් කාට හරි ගන්න පුළුවන්? ක්ලවුඩ් එක හැක් කරොත් පුළුවන්. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ ඇරෙන්න වෙන කෙනෙකුට ෆිල්ටර් කරගන්න අමාරුයි. මොකද ක්ලවුඩ් එකක් කියන තැනට ලොකු සිකියුරිටි එකක් එනවා ගොඩක් වෙලාවට. මොකද ගොඩාක් අයගේ ඩේටා තියෙන තැනක් නේ. එතකොට සර් මේ අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වලට වඩා ක්ලවුඩ් එකේ සේව් කරන එක ගොඩක් හොඳයිනේ. ඒකේ පුතේ වාසි අවාසි දෙකම තියෙනවා. ඔයාට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ක්ලවුඩ් එකේ තියලා තියෙන එක ඔයාගේ ඩිවයිස් එකේ එතකොට ඉඩ යන්නේ නැහැ. ක්ලවුඩ් එකේ ඉඩ තමයි ඔයාට පිරෙන්නේ. එතකොට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් බොහොම ඉක්මනට ඔයාට ඒ දේවල් ටික ඒ කියන්නේ සාමාන්‍යයෙන් අදාළ ඩිවයිස් එකේ තියෙන විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වීක් නම් එතන ගැටලුවක් වෙනවා. ක්ලවුඩ් එකේ තියෙන දේවල් රිෆර් කරන්න ගියාම අප්ඩේට් කරන්න ගියාම වගේ දේවල් වලට ගැටලු ඇති වෙනවා. රයිට් ඒ වගේම තමයි ක්ලවුඩ් සර්විස් එක අපිට දැන් අපිට අපේ කම්පියුටර් එකට නම් අපිට හાર્ඩ් ඩිස්ක් එකක් 1 ටෙරාබයිට් උනත් හයි කරගන්න පුළුවන්. ක්ලවුඩ් සර්විස් එක එහෙම නැහැ ලිමිටඩ්. අනිත් ඒවා අපි මුදල් දීලා ක්ලවුඩ් එකේ ඉඩ ගන්න ඕනේ. දැන් Google drive එක ගත්තොත් ගිගාබයිට් 15ක් කියන එක තමයි ඔයාට නොමිලේ දෙන්නේ. 15ට වඩා වැඩිපුර ගන්න අවශ්‍ය නම් මුදල් දීලා අරගන්න ඕනේ. right හරිද ඉවරද මේ ටික? හරි මේ දත්ත හවුලේ භාවිතය දත්තවල ස්වායත්තතාවය කියන එකත් ලියා ගන්න. මේ දත්තවල ස්වායත්තතාව කියන එක නම් ඒ සම්පූර්ණ ඡේදෙම ලියාගමු. මොකද ඒක ටිකක් අලුත් ටර්ම් එකක්. නෑ නෙචාන් හાર્ඩ් ඩිස්ක් එකේ data වැඩි වෙන්න වෙන්නේ කම්පියුටර් එක comparatively slow වෙන එක. මොකද ඒක හරියට අපේ පොතක තියෙන අපි ලියලා තියෙන content එක වැඩි වුණාම අපිට මේ පොතේ යම් පිටුවක් හොයාගැනීමේ කාල වේලාව වෙනදට වඩා ටිකක් වැඩිපුර යනවා හා සමානයි. ඒක අපිට දැනෙන වෙනසක් නෙවෙයි. hard disk එක සම්පූර්ණයෙන්ම පිරෙන තැනට આવොත් කම්පියුටර් එක ගොඩක් slow වෙනවා. මොකද සාමාන්‍යයෙන් operating system එකක් run වෙන්න එයාට dedicate වෙච්ච free space එකක් ඕනේ. ඒකත් පැන්නලා අපි data store කරන තැනකට ගියොත් එතකොට machine එක ගොඩක් slow වෙන්න බලනවා. Right. සෙනුක SSD එකක් තිබ්බත් අර හાર્ඩ් එක සම්පූර්ණයෙන් පිරෙන තැන කියන තැනට ආවම SSD එක comparatively fast, right? නමුත් අර operating system එකට අවශ්‍ය free space එක කියන එක මොන hard disk එකේ නැති වුණත් ඒක ගැටලු වෙන අවස්ථා තියෙනවා. දැන් සමහර devices තියෙනවා නාද එයාගේ device එකට එන hard disk එක, ඒ කියන්නේ IDE type hard disk එකයි SSD එකයි දෙකම හයි කරලා තියෙනවා. එතකොට කතාව බහ ඊට වඩා වෙනස්. ඔතන hard disk එකේ දත්ත වැඩි වෙන්න slow වෙන්නේ
අර මම කියපු සාධකය තමයි වැඩිපුරම. ඔපරේටින් සිස්ටම් එකට පාවිච්චි කරන්න ඕනේ ෆ්‍රී ස්පේස් එකක් තියෙනවා ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන ඩ්‍රයිව් එකේ. ඒ කියන්නේ අපේ C එකේ. ඒතර C එකේ data ඕමනාවට වඩා පිරීලා අර ෆ්‍රී ස්පේස් එක අඩු වුණොත් OS එක ඉල්ලලා තියෙන අන්න එතකොට මැෂින් එක ස්ලෝ වෙන්න ගන්නවා. එතනදී ඒක SSD ද IDE ද කියලා බලපාන්නේ නැහැ. පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාවලිය එකයි. හරි ඉවරද? නෑ සර් පොඩ්ඩක්. හරි ඉක්මන් කරමු. ඉවරද ළමයි? ඔව් සර්. පොඩ්ඩක් මම කරමු. හරිද? right. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙනවා දත්ත සමුදායක ලක්ෂණ. දැන් මෙතනට ආවයින් පස්සේ මෙතනදී අපි මේ ඉලෙක්ට්‍රොනික කියන දත්ත සමුදායයි ඉලෙක්ට්‍රොනික නොවන එකකුයි කියන දෙකම සම්බන්ධයෙන් කතා කරනවා. කියන්නේ සරලව ගත්තොත් දත්ත සමුදායක් ඩේටාබේස් එකක තියෙන ලක්ෂණ මොනවාද කියලා. right. අපි මුලින්ම කතා කරනවා මේ දත්ත සමරික්තතාවෙන් වියුක්ත වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දත්ත සමරික්තතාවක් නැති වෙන්න ඕනේ කියලා. දත්ත සමරික්තතාවක් නැති වෙන්න කියන වචනේ කියන්න නම් අපි මුලින් දැනගන්න ඕනේ දත්ත සමරික්තතාව කියන්නේ මොකක්ද කියලා. right. ඒක බොහොම සරලයි. සාමාන්‍යයෙන් අපි දත්ත සමුදායක් කියන එක ගැන කතා කරනකොට දත්ත සමුදායක් ඇතුලේ දත්ත ගබඩා කරන්නේ වගුවල කියන මූලික අදහසට තමයි අපි එන්නේ. right. සාමාන්‍යයෙන් දත්ත සමුදායක් හැදිලා තියෙන්නේ වගු ගොඩක එකතු වෙන. එතකොට මේ දත්ත සමරික්තතාවය කියලා කියන්නේ එකම දත්තය අනවශ්‍ය විදිහට වගු කීපයක තැන්පත් වී තිබීම. මම එතන අනවශ්‍ය විදිහ කියන වචනේ පාවිච්චි කරේ දත්ත සමුදායක් ගොඩනගනකොට අපිට අත්‍යවශ්‍ය විදිහට යම් යම් දත්ත රිපීට් කරන්න සිද්ධ වෙන අවස්ථාවල් එනවා. ඉස්සරහට අපි ඔක කතා බහ කරනවා. එතකොට ඒක ඇවිල්ලා අවශ්‍ය ඩබල් ඇදිලා වගේද? ලබා ගැනීමක්. මොකද පුතේ? ඩබල් ඇදිලා වගේද? ඔව් ඒ කියන්නේ ඩබල් වැදිලා වගේ කියනවා වගේ දෙයක් තමයි. ඒ කියන්නේ අපි එච්චර හිතන්නේ බලන්නේ නැතුව. ඒ කියන්නේ දැන් ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඔක. මේ කොහොමද අපි හරියට හිතලා බලලා දත්තයක් ගබඩා කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි බැලුවොත් අපේ යම් කිසි දෙයකට අදාළව තියෙන දත්ත ඔක්කොම එකම වගුවක ගබඩා කරන තැනකට ආවොත් උදාහරණයක් විදිහට අපි දැන් ඉස්කෝලේ අරගත්තොත් ඉස්කෝලේ ශිෂ්‍යයෝ ඉන්නවා ගුරුවරු ඉන්නවා නේද ඊළඟට ඒ දෙකනේ සරල වශයෙන් ගත්තොත් උදේට ශිෂ්‍යයන්ගේ සහ ගුරුවරුන්ගේ
අපි හිතමුකෝ පන්ති කාමරවල දත්ත කපඩා කරනවා කියලා. ඒතර ශිෂ්‍යයෝ ගුරුවරු සහ පන්ති කාමර කියන ඔක්කොම එකම වගුවකද අපි දත්ත කපඩා කරනවා. එතකොට ඕක පොඩි ගැටලුකාරී අවස්ථාවක් වෙනවා නේද? උදාහරණයක් විදිහට දැන් 10 ඒ පන්තියේ ළමයින්ගේ දත්ත ටික කවඩා කරනකොට පන්තිය හැමෝගෙම 10 කියලා වැටෙනවා. එතකොට ක්ලාස් ටීචර්ගේ නම අපි හිතමුකෝ නේද? x කියලා. ඒතර ක්ලාස් ටීචර්ගේ නමත් x කියලා අර පන්තියේ ඉන්න ළමයි 40 දෙනාට ඉස්සරහින්ම සම්බන්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ ඒවා අපි කියනවා දත්ත අනවශ්‍ය ලෙස පිටපත් වීමක් කියලා. දත්ත සමුදායක් හරියට මේන්ටේන් කරනවා නම් ඒ වගේ අනවශ්‍ය ලෙස පිටපත් වීම අපි පුළුවන් තරම් අඩු කරනවා. අපිට නැති කරලා දාන්න බෑ. අපිට පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. right? එතකොට මේ දත්ත එකම දත්තය විවිධ තැන්වල විවිධ වගුවල හෝ එකම වගුවේ විවිධ තැන්වල ගබඩා වීම අපි කියනවා දත්ත සමරික්තතාවය කියලා. එතකොට දත්ත සමුදායක ලක්ෂණයක් වෙන්න ඕනේ මේ දත්ත සමරික්තතාවයෙන් එක්කෝ ගැලවිලා තියෙන්න ඕනේ නැති වෙලා තියෙන්න ඕනේ නැත්නම් පුළුවන් තරම් අවම වෙන්න ඕනේ. right? මෙතන මේ පහළ ඕගලන්ට උදාහරණයකුත් දීලා තියෙනවා මේ ෆිරෝසා ලායි කියන දරුවගේ වගු දෙකක් තියෙනවා එකක් ඇතුළත් වීමේ ලේඛනය අනිත් එක පුස්තකාල සමාජික ලේඛනය. එතකොට ඇතුළත් වීමේ ලේඛනයේ තියෙනවා ශිෂ්‍යාංකයේ නම උපන්දිනයේ ඇතුළත් වූ දිනය බාරකරුගේ නම. පුස්තකාලීය සමාජික ලේඛනයේ තියෙනවා සිසුවාගේ නම පොතේ නම ලබාගත් දිනේ බාරගත යුතු දිනේ. එතකොට මේ ෆිරෝසා රාෆික් කියන ළමයාගේ නම මුලින් සඳහන් වෙලා තියෙන ෆිරෝසා ලායි කියලා. excuse me. එතකොට පස්සේ අපි ඒක අප්ඩේට් කරලා තියෙනවා ලායි කියන වචනේ කපලා රාෆික් කියන වචනෙට. එතකොට ඔයගලන්ට පේනවද මේ ශිෂ්‍ය ඇතුළත් වීමේ ලේඛනය නම් එක තැනයි වෙනස් කරන්න තියෙන්නේ. හැබැයි සමාජික ලේඛනයේ පේනවද? එයා පොත් අරගෙන තියෙන හැම එන්ට්‍රි එකක්ම වෙනස් කරගන්න ඕන. එතකොට ඕක හොඳ දත්ත සමුදායක ලක්ෂණයක් විදිහට අපි සලකන්නේ නැහැ. අපි ඕක කියන්නේ දෝෂ සහිත දත්ත සමුදායක් තමයි එතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. right? දරනෝකට අපි කියනවා දත්ත සමරික්තතාවය ඇති වෙනවා කියලා. ඒතර දත්ත සමරික්තතාවය කියන එක පුළුවන් තරම් අවම කරගන්න හෝ නැති කරගන්න බලන්න ඕනේ දත්ත සමුදායක් ඇතුළේ. ඒතර ඒක නැති කරගන්න විදිහක් මෙතනදී කතා බහ කරලා තියෙනවා. මේක අපි තව ඉස්සරහට ගියාමත් කතා බහ වෙනවා. මෙතනදී सिद्ध කරලා තියෙන්නේ මේ ශිෂ්‍යාව රිෆර් කරන්න තියෙන ශිෂ්‍ය අංකයයි පොතක් හඳුන ගන්න තියෙන පොතේ අංකයකුයි පාවිච්චි කරලා අර නිරන්තරයෙන් රිපීට් වෙන දැන් ශිෂ්‍යයාගේ නමක් කියන එක දිග දෙයක් නේද? ඒ දිග දෙයක් අපිට වෙනස් කරනවට වඩා අපිට ලේසි පුංචි අංකයක් මැනේජ් කරගන්න එක. මෙතන බැලුවොත් මනෝජ් දයාරත්න කියන ශිෂ්‍යයාගේ තොරතුරු ටික සඳහන් වෙන්නේ මේ 100 කියන ශිෂ්‍යාංකයට කෙලින්. ඊළඟට මේ මූලික ගණිත සංකල්ප කියන පොතේ ඩීටේල්ස් ටික එන්නේ එකේව 4ක් කියන අංකයට කෙලින්. ඒතර කවුරු හරි ශිෂ්‍යයෙක් මේ පොත ණයට ගත්තා නම් ඒක අපි සඳහන් කරලා තියෙන ශිෂ්‍යාංකය සහ පොතේ අංකය පාවිච්චි කරලා. එතකොට ශිෂ්‍යාංකය සහ පොතේ අංකයක් මාරු වීමේ හැකියාව ඊටාම විරලයි. ඒ කියන්නේ දැන් ඔයාගේ ඔයගලන්ගේ ඉස්කෝලේ අරගත්තොත් ඔයගොල්ලෝ හැමෝටම ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියෙනවානේ. ඇතුළත් වීමේ අංකයක් තියෙනවානේ. ඒ ඇතුළත් වීමේ අංකය ඔයාට ලබා දුන්නොත් ඒ ඇතුළත් වීමේ අංකය තමයි ඔයා ජීවිත කාලෙටම කියන්නේ ඉස්කෝලේ ඉන්න කාලෙටම පාවිච්චි කරන්නේ. මොකක් හෝ හේතුවක් නිසා ඔයාගේ නම වෙනස් වුණා කියලා හිතන්න. ඔයාගේ නම වෙනස් වුණා කියලා කවදාවත් ඉස්කෝලේ ඔයාට දීලා තියෙන ඇතුළත් වීමේ අංකය වෙනස් කරන්නේ නැහැ. right? කරන්නේ ඔයාගේ නමට අදාළව වෙනස් කිරීමක් කරනවා. දැන් ඒ විදිහටම මේ ෆිරෝසා රාෆික් කියන කෙනාගේ නම කලින් ෆිරෝසා ලායි කියලා තිබුණා නම් සඳහන් වෙලා මේ වගු තුනේ ෆිරෝසා ලායි සඳහන් වෙන්නේ මෙතන විතරයි. එතකොට අපිට වෙනස් කරන්න තියෙන්නේ මෙතන විතරයි. වෙන කොහෙවත් අපිට චේන්ජස් කරන්න එන්නේ නැහැ. එතකොට දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතනත් දත්ත අණු පිටපත් වෙලා තියෙනව නේද? මේ 33යි 33 මෙතනත් 33යි 33 පාවිච්චි වෙලා තියෙනවා. ඒකයි මං කිව්වේ අර අනවශ්‍ය ලෙස අණු පිටපත් වීම කියන එක. right? ඒතර අපිට මේ දේවල් අපිට නැවත වෙනස් කරන්න එන්නේ නැති components.
පොතකට අංකයක් දුන්නොත් ඒ පොතේ අංකය ඒ විදිහටම අපිට මේන්ටේන් කරන්න පුළුවන්. පොතේ තියෙන අනිත් ලක්ෂණ වෙනස් වුණා කියලා අංකය අපිට වෙනස් නොකර තියාගන්න පුළුවන්. හරි. ඔය සංකල්පේ තේරුණාද? ඔව් සර් තේරුණා. ඔව් සර් තේරුණා. right. හරි. එතකොට ඊළඟට අපි කතා කරනවා මේ දත්තවල සංගතතාව. right? සංගතතාව. right? සංගතත නෙමෙයි සංගතතාව පැවතීම කියලා. right? අපි කියනවා සංගතතාව කියන එකට මේ ඉංග්‍රීසියෙන් අපි කතා කරනවා consistency. දැන් ඔයගොල්ලන් දන්නව නේද? කුමාර සංගක්කාර දන්නව නේද? කුමාර සංගක්කාරට ක්‍රිකට් ලෝකෙ හැදිලා තියෙන නම තමයි මිස්ටර් කන්සිස්ටන්සි කියලා. right? එයා කියන්නේ එයා ඒකාකාරී ස්ථාවරයි කියන එක. right? සංගතයි කියලා කියන්නේ එහෙම දෙයක්. right? එතකොට මේ සමරික්තතාවය කියන එක නැති කිරීමෙන් නැත්තම් පාලනය කිරීමෙන් විවිධ වකුවල විවිධ දත්ත තැන්පත් වීම නතර කරගන්න හෝ අවම කරගන්න පුළුවන්. එහෙම වුණාම අපි කියනවා දත්තයක් සංගතයි කියලා. right? එතකොට දැන් මේ ෆිරෝසා ග්‍රාෆික් කියන වචනේ මෙතන විතරයි සඳහන් වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ ඩේටාබේස් එක ඇතුලේ ශිෂ්‍යයාගේ නම කියන්නේ සංගත දත්තයක්. එයා හිම ලොකු වෙනස්කම් වලට භාජනය වෙන්නේ නැති වෙනස් කරන්න අවශ්‍ය නම් එක තැනක විතරක් වෙනස් කිරීමට අවශ්‍යතාවය තියෙන ආකාරයේ දත්තයක්. එතකොට මේ දත්තවල සංගතතාව වැඩි වෙන්න දත්තවල ඇකියුරසි එක නිර්වද්‍යභාවය වැඩි වෙනවා කියලා අපි කියනවා. ඒක හරිම තාර්කිකයිනේ. වෙනස් වෙන්නේ නැති කෙනෙක්ට වැරද්දක් සිද්ධ වෙන්න අමාරුයි. නේද? නැත්නම් වෙනස් වීම අවම තැන්වලදී වැරදි සිදුවීමත් අවම වෙනවා. මොකද වෙනස් කරොත්නේ වැරද්දකට යොමු වීමේ හැකියාව තියෙන්නේ. අපි නමක් වෙනස් කරගෙන ගියොත් යම් වැරදි වලට යොමු වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් අර කලින් අපි කතා කරපු මේ ඩේටාබේස් එකේ ෆිරෝසා ලායිගේ නම ෆිරෝසා රාෆික් කියලා වෙනස් කරනකොට මෙතනත් වෙනස් කරලා මෙතනත් වෙනස් කරන්න ඕනේ. මොකක් හෝ හේතුවක් නිසා එක තැනක් මිස් වුණොත් පස්සේ කාලෙක අපි රිෆර් කරනකොට අපිට ගැටලුවක් එනවා ෆිරෝසා ලායි කියන නමද හරි ෆිරෝසා රෆික් කියන නමද හරි කියලා. ඒතර අන්න එතනදී සංගතතාව කියන එක බොහොම අවමයි. එතකොට සමරික්තතාවය අවම කරගත්තම අපිට සංගතතාවය වැඩි කරගන්න පුළුවන්. right? ඊළඟට බොහොම තාර්කික දෙයක් තමයි කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියන එක. නේද? එක තැනයි අපිට රිෆර් කරන්න තියෙන්නේ. right? ඊළඟට ඩේටාබේස් එකක උනත් data reference දාගෙන හොයනකොට ටක් ගාලා හොයා ගන්න පුළුවන් මේක මොකක්ද කියලා. දැන් මේ උඩ තියෙන වගුවෙන් පාට කියනවා ෆිරෝසලායි අරගෙන තියෙන පොත්වල නම් ටික අරගන්න කියලා. එතකොට මේ පුස්තකාල සමාජික ලේඛනයේ නේද ෆිරෝසා රාෆික් කියලා හොයාගෙන යන්න ඕනේ. ඒ ගිහිල්ලා තමයි මොනවාද අපි අරගෙන තියෙන පොත් කියන එක අපිට දැනගන්න වෙන්නේ. right? මෙතනට ආවයින් පස්සේ අපිට ඒකත් හොයාගෙන යන්න වෙනවා. නමුත් සෙවීම පහසුයි. නේද? මෙයාගේ ශිෂ්‍යාංකයේ 100 එහෙනම් 100 අරගෙන තියෙන පොත් ටික බලමු. ඊට පස්සේ ටක් ගාලා මේ පොත අදාළ විදිහට අපි රෙෆරන්ස් එක දෙමු. right? ඒ නිසා දත්තයක් සෙවීම කාර්යක්ෂම වෙනවා. මොකද දැන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකට ආවම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකදී දැන් ඩේටාබේස් එක කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒතර ඩේටාබේස් එක අපි යමක් හොයනවා කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ යමක් හොයනවා කියන එක තමයි සර්ච් කිරීමක් තමයි. ඒතර එතනදී කම්පියුටර් එකට හරි ලේසි කෝඩ් එකක් සර්ච් කරන්න. මොකද කෝඩ් එක කියන්නේ බොහොම කෙටි දත්තයක්. නමක් ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ විශාල දත්තයක්, දිග දත්තයක්. right? ඒක නිසා ඉක්මනින් references ගෙවීම සහ ඒ සඳහා තොරතුරු ලබා ගැනීම කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වනේ දත්තවල නිර්වද්‍යතාවය වැඩි වෙනවා. සංගතතාවය ආරක්ෂා වීම නිසා ලබා ගන්න තොරතුරු වල නිර්වද්‍යභාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි වළංගු බව. අපි කියනවා validity කියලා valid data එකක් කියලා. right? අපිට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. right? ඒකත් වැඩි වෙනවා. දත්ත සමරික්තතාවය අඩු වෙනවත් එක්ක. දත්ත සමරික්තතාවය අඩු වෙනකොට දත්ත සංගත බව වැඩි වෙනවා. වැඩි වුණාම එයාගේ නිර්වද්‍යභාවය වැඩි වෙනවා. නිර්වද්‍යභාවය වැඩි වීම නිසා එයාගේ වළංගුතාවය වැඩි වෙනවා. right? ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් දත්තයක් බවට පත් වෙනවා. right? ඒ වගේම තමයි අපිට
මෙතන පහළ පෙන්නලා තියෙන විදිහට database එක electronic database එකක් ගැන කතා කරනකොට අපිට electronic database එක ඇතුලේ තව facilities දීලා තියෙනවා අපේ දත්තය තව තවත් validate කරගන්න. දැන් උදාහරණයක් විදිහට අපිට පොතක දත්ත සටහන් කරන්න කියන තැනක හිතන්නකෝ ශිෂ්‍යයාගේ දත්ත වලට අදාළව තියෙනවා ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය සහ හිතන්නකෝ NIC එක national ID card number එක කබඩා කරන්න තියෙනවා. එතකොට ID number එක අපි දන්නවා digit 12ක් තියෙන කෙනෙක්. එතකොට ID number එක digit 12ක් තියෙනවා කියලා අපි ලියනකොට සමහර ලාවට මිනිස්සෙක් ඕක සටහන් කරන්න ගියොත් යම් විදිහකින් එයාට ඉලක්කමක් මගහැරෙන්න පුළුවන්. ඒක ඉලෙක්ට්‍රොනික database එකක් වුණොත් අපිට ඉලෙක්ට්‍රොනික database එක ඇතුලේ data validation කියන facility එක පාවිච්චි කරලා අපිට නීතියක් හදලා තියන්න පුළුවන්. මේ කියන තීරුවට දාන දත්තය ඉලක්කම් 12කින් පමණක් සමන් විය යුතුයි කියලා. වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ කියලා. එතකොට යම් කිසි හේතුවකින් අපි ඉලක්කම් ගන්න වැඩි වුණොත් අඩු වුණොත් database එකෙන් අපිට alert එකක් දෙනවා. ඔයා මේ එතනට දාපු දත්තේ වැරද්දක් තියෙනවා නැවත හොයලා බලන්න. හැබැයි ඔක manually සටහන් කරන්න කිව්වොත් මොකද වෙන්නේ? අපිට එහෙම කියන්න කෙනෙක් නැහැ. ඒතර අපි නිතරම අපි ස්වයං මේක නිවැරදිද කියලා බලා ගන්නවා හැරෙන්න අර වගේ validation technique එකක් දාන්න බෑ. right? හරි ඒ වගේම තමයි ආරක්ෂාව පැත්ත. right? මෙතන ටිකක් සංකීර්ණ පින්තූරයක් දීලා තියෙනවා මේ encryption කියන පැත්ත සම්බන්ධයෙන්. ආරක්ෂාව කියලා ගත්තම බොහොම සරල ආරක්ෂාව ඉදලා. ඒ කියන්නේ password එකක් දාන එක, username එකක් දෙන එක. ඊළඟට ටිකක් සංකීර්ණ ආරක්ෂක ක්‍රමවේද. ඔය গুপ্ত කේතනය වගේ. গুপ্ত කේතනයෙන් කරන්නේ අපි කියනවා දත්ත මිශ්‍ර කිරීමක්, ස්ක්‍රැම්බල් කිරීමක් කියලා කියනවා. right? ඒකට গুপ্ত කේතනය කරාම දත්තයක් පිටස්තර පුද්ගලයෙකුට හඳුනා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. අපි දත්ත গুপ্ত කේතනය කරන්න පාවිච්චි කරන විවිධ වර්ගයේ වැඩසටහන්. එතකොට අපි මේ গুপ্ত කේතනය කරන වැඩසටහනම පාවිච්චි කරලා අපිට ඒවා විකේතනය කර ගැනීමේ හැකියාව තියෙනවා. right? গুপ্ত කේතනය කරාම නැවත අර තිබ්බ තත්ත්වයට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණාම අපිටම يعني ඒක කරගන්න විදිහ දන්න අපිට විතරයි හරි දත්තය මොකක්ද කියලා රිෆර් කරගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට ඒ தත්ත්වය පාවිච්චි කිරීමේ හැකියාව නැති වෙනවා. හරි. පැහැදිලිද? ඔව්. right. අපි නම් ටක් ගාලා මේකට අදාළ දේවල් ටික ලියමු. වෙලාව මදි වුණොත් ඊළඟ දවසට ගමු. මාතෘකාව දාගන්න ටක් ගාලා දත්ත සමුදායක ලක්ෂණ මේක ළමයි දත්ත සමරික්තතාවෙන් වියුක්ත බව වෙන්න ඕනේ. වියුක්ක කියලා තියෙන්නේ. වියුක්ත බව කියන එක ලියාගෙන ඒක එක කියලා දාලා ලියාගත්තත් වටිනවා. එතකොට ඔයගොල්ලන්ට කීයක් තියෙනවද කියලා පේනවා. ඒක යටතේ මේක ලියාගන්න සමරික්තතාවය කියන්නේ මොකක්ද කියන එක බලමු පහලින් ලියාගන්න අවශ්‍ය දෙයක් තියෙනවද කියලා.
හරිද ළමයි? හරි සර්. පොඩ්ඩයි right ඉක්මන් කරමු. ඔබතේ සර් අපිට මේ වීඩියෝස් හරි මූවිස් හරි මොන හරි මැනේජ් කරගන්න ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන්ද? මට පැහැදිලි නැති අය කියන සර් අපිට වීඩියෝස් හරි මූවිස් හරි මැනේජ් කරගන්න ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඒකට ලොකු කැපැසිටි එකක් තියෙන එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇක්සස් පාවිච්චි කරලා ඔයාලට මූවිස් වීඩියෝස් මැනේජ් කරන්න අමාරුයි. ඒකට ගොඩක් වෙලාවට දැන් අපි YouTube වගේ ගත්තොත් YouTube වල කරන්නේ ඒගොල්ලෝ සර්වර් එකක් මැනේජ් කරන එකනේ. ඒක සර්වර් එකක් කියලා කියන්නේ යම් ආකාරයක ඩේටාබේස් එකක් තමයි. එතනත් ඒගොල්ලෝ දත්ත තමයි කපඩා කරලා තියෙන්නේ. හැබැයි එතන ලොකු කැපැසිටි එකක්. පොඩි පහේ කැපැසිටි එකක් නෙවෙයි තියෙන්නේ. right එතකොට අපි අර අපි දැන් මෙතෙන්ද අපි කතා කරන්නේ පුංචි දත්ත ගැන. ඒ වගේ පෙරාබයිට් ගණන් වල කැපැසිටිස් නේ. අන්න මෙතන අපි කතා කරන්නේ වගු වල තැන්පත් කරන දත්ත ගැනනේ. ඒතර වගු වලින් එහාට ගිහිල්ලා ඔය database කියන එකේ models තියෙනවා. objects විදිහට data ගබඩා කිරීම තියෙනවා. විවිධ ක්‍රම තියෙනවා. එතකොට එයින් database එකක් පාවිච්චි කරලා අපිට ඔය audios videos වගේ දේවල් manage කරන්න පුළුවන්. එතකොට access එකෙන් අපිට ඒ වගේ දෙයක් කරගන්න බෑනේ. access වලින් මම දන්න තරමින් එහෙම දෙයක් කරන්න අපහසුයි. access කියලා කියන්නේ text based data ගබඩා කරන්න තියෙන තැනක්. ඔයාට පුංචි pictures පුළුවන් මම දන්න තරමට. ඒ ඇරෙන්න දේවල් කරගන්න අමාරුයි. ඒ අපි ඩවුන්ලෝඩ් කරපේව ක්ලවුඩ් එකට සේව් කරලා ඒවා ඔෆ්ලයින් රිෆර් කරන්න පුළුවන්. offline refer කරන්න පුළුවන් නේද? දැන් සාමාන්‍යයෙන් මම ඔය Google Docs එහෙම පාවිච්චි කරනවා offline. එතකොට ඒ Google Doc එක මාක් කරලා තියෙන්න ඕනේ offline පාවිච්චි කරන්න ඉඩ දෙන්න කියලා. ඒ කරයින් පස්සේ ආ offline පාවිච්චි කරන්න ඉඩ දෙනවා. දැන් movies වගේ ඒවා cloud එකට සේව් කරන්න බෑද? movies වගේ ඒවා cloud එකට save කරන්න පුළුවන්. cloud එකේ ඉඩ දෙනවා නම්. දැන් මොකද movie එකක් cloud එකකට දානවා කියලා කියන්නේ ලොකු gigabyte ප්‍රමාණයක් අපි upload කරනවානේ. දැන් සාමාන්‍ය DVD movie එකක් ගත්තොත් 4.7 gigabyte තියෙන. ඒතර quality movie එකක් අපි තනක අපි compress mode එකකට දාලා තියෙන movie එකක් කියලා still ඔයාට megabyte 700ක් 800ක් 1.5 වගේ වෙනවා. ඔව්. ඒකට එහෙම වුණාම ඔයාගේ cloud එකේ ඉඩ තියෙන්න ඕනේ සහ ඔයාගේ internet connection එක හොඳ powerful වෙන්න ඕනේ. සහ දැන් movie එකක් cloud එකට දාලා cloud එකේ ඉඳගෙන movie එක බලනකොට එකක් cloud එක movie player එකට support කරනවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් එතකොට ඒකත් හරියට ස්ට්‍රීම් වෙනවා වගේ වැඩක්. කියන්නේ ඔයාගේ data connection එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ බොරු data කනඩන් දේශේ. අන්න right. ඒ කියන්නේ එතකොට ඒව ඔෆ්ලයින් බලන්න බෑනේ. offline බලන්න බැරි වෙයි. ඔයාට offline අරගන්නවා කියලා කියන්නේ යම් ආකාරයක download එකක් කරලා ඩවුන්ලෝඩ් කරලා hard disk save කරලා තියාගත්තා නම් හරිද? ඒක shape. ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් මේ වගේ දෙයකට හොඳම දේ. හරි. එතකොට අපි ඊළඟ දවසේ ලියාගමු. මෙන්න මෙතන පොඩි වාක්‍යයක් තියෙනවා. ආලම අපි මේකත් ලියාගෙනම disconnect වෙමු. right? මෙන්න මේක ලියාගන්න. මෙන්න මේ පේලිය ලියාගෙන leave වෙන්න. ඊළඟ දවසේ අර කලින් එකටම සම්බන්ධ කරලා ලියන්න ඕනේ. කලින් එකට සම්බන්ධ කළමයි. ඔව්. කලින් එකට පහලින් එන පේලියක් විදිහට හරි නැත්නම් ඒකටම අදාළ වෙන විදිහට හරි මේක ලියාගන්න. ලියාගෙන අපි අදට වැඩේ නතර කරමු. නෙජන් ක්ලාස් නිවාඩු දෙන්නේ ඊළඟ සතියේ තියෙන ඔන්ලයින්. ඊට පස්සේ සතිය නිවාඩු. ඒ කියන්නේ 31 වෙනිදා ක්ලාස් එක නැහැ. 24 වෙනිදා ක්ලාස් එක තියෙනවා. පොඩ්ඩක් අයින් කරනවද? 31 ක්ලාස් එක නැහැ. 24 ඔන්ලයින් තියෙන්නේ.
31 නෑ ඊට පස්සේ 7 වෙනිදා ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා. හරි හරි. එහෙමනම් පොඩ්ඩක් ඉන්න. හරි මං ඉන්නම් ඉවර කට්ටියට ලීව් වෙන්න පුළුවන්. Thank you very much. Good night. Thank you, sir. Have a nice day.